ධනය මේ මුළු රටේම තිබුණ ජෛව විවිධත්වය නැති වුණා. සාගරයක තල්මස්සු ජීවත් වෙනවා වගේ කාන්තාරපත් තත්වයකට පත්වෙන්නයි එනවා බිල්ලෙක්. මගේ මාමා ඩඩ්ලි සේනානායක. තෑග්ග තමයි රැකියාවෙන් දොට දාන්න. රට වෙනුවෙන් මං යහපතක් කරන්න යුතුයි. ඇමරිකාවෙන් එන විශේෂඥයෝද එතනින් සටනක් පටන් ගත්තා. පාර්ලිමේන්තුවේ මට බැනලා kill every man over 18 years of age. එතන මේ මුළු ලෝකෙම අපේ රට අලංකාර කරන්න පුළුවන්. අපිම කරන්න ඕනේ. කොල්ලකාරයන්ගේ හපංකම් ගැන තමයි මම හරි වශනවන්ත ලංකාවතාව සම්මගිය නෑ. ඔක්කම පිස්සු. අයිබෝන් අපි උරුමේ ටෙලිවිෂන්. අද අපේ නවාතැන්පල වුණේ අති සුවිශේෂ ස්ථානයක. ඒ තමයි දියතලාව බෙලිපොළ සාදෘශ්‍ය වනවගාව. එහි උරුමකරුවා නිර්මාණකරුවා එක තමයි අපි අද කතා කරන්නේ. ඒ තමයි අපේ රටට අගයක් නැති වුණාට මුළු ලෝකයටම ආදර්ශයක් සැපයූ ලෝකයේම අවධානය දිනාගත්ත ආචාර්ය රනිල් සේනානායකයන්. කීර්තිමත් සේනානායක පරපුරේ උරුමකරුවෙක්. මේ ඔබ දකින්නේ ඔහු නිර්මාණය කරපු ඒ අසිරිමත් නිර්මාණය, ඔබට මට දායාද කරපු ඒ අසිරිමත් නිර්මාණය. අපි අයිබෝන් කියලා ආචාර්ය රනිල් සේනානායකයන් පිළිගන්නවා. අයිබෝන්. ආචාර්යතුමනි මුලින්ම අපි කතා කරලා ඉමුද ලංකාවේ වනගහනයේ ස්වභාවය පිළිබඳව. ඒ කියන්නේ වනගහනයේ ස්වභාවය කියන්නේ බ්‍රිතාන්‍ය කාර්යය ලංකාවට එන්න පෙර තිබුණ තත්ත්වද? පෙර තිබුණ තත්ත්වය. ඔව්. පෙර තිබුණ තත්ත්වය. පෙර තිබුණ තත්ත්වයේ අපේ කඳුකර ප්‍රදේශ සියල්ලක්ම විශාල කැලෑ වනාන්තර වලින් වැහි සිටියයි. ඇයි මේ? ඒ කියන්නේ ඒ කාලේ ජීවත් වුණ සිංහල සියල්ලක්ම ජීවත් වුණේ ගොවිතැනින්. ගොවිතැනින් ජීවත් වෙනකොට ලොකුම දේ අපිට අවශ්‍ය ලොකුම දේ ජලාශය. අපේ මුතුන් මිත්තන්ට දැනුමක් තිබුණා මේ කඳුකරවල තිබුණ මේ මූකලාන තිබුණොත් ආරක්ෂා කරලා තිබුණොත් ජලය හරියට ලැබෙනවා කියලා. ඒ ගැන මේ දේශමාන්‍ය DSN එකතුමත් මේ ගැන කියලා තියෙනවා. එතුමත් එතුමගේ පොතේ ලියලා තියෙන්නේ අපේ සිංහල ජාතිය කඳුවල තිබිච්චි වනාන්තර සියල්ලක්ම අපි සුරැකුවේ අපි රැකුවේ පහත බිම් වලට ජලාශය රකින්න කියලා එතුමා කියලා තිබුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි මේ රටේ තිබුණේ. කඳුකර ප්‍රදේශයේ කැලෑ පමණක් නෙමෙයි. ඒ කැලෑව යටතේ කාබනික පස් තට්ටුවක් තිබුණා මීටරයක් පමණ ගැඹුර. මේක තමයි මේ රටේ තිබුණ ඇත්ත ධනය. ඕක බ්‍රිතාන්‍ය කාලේ තේ රබර් කෝපි සියල්ලක්ම වවන්න ගිහිල්ලා හිටන් අපේ කැලෑ කපලා විනාශ කරුවේ කැලෑ පමණක් නෙමෙයි අපිට තිබුණ අර විශාල භූමිය පස. ඒකයි නැති වුණේ. ඒ කියන්නේ අපේ ජීවේ නැති වුණේ. අපේ ජීවය නැති වුණේ. අපේ ජීවය පමණක් නෙමෙයි. මේ මුළු රටේම තිබුණ ජෛව විවිධත්වය නැති වුණා. මම උදාහරණයක් දෙන්නම්.
මේ රටේ පසේ අද වෙනකල් දැන් මේ විශේෂඥයෝ පෙන්වලා තියෙනවා මේ පසේම ජීවත් වෙන සර්පයි වර්ග 14ක් හෝ 18ක් ජීවත් වෙනවා. පසක පරිසර පද්ධතියක් ගැන බැලුවොත් මේ වගේ සත්තු ජීවත් වෙන්නේ අර සාගරයක තල්මස්සු ජීවත් වෙනවා වගේ. ඒ වගේ විශාල පස ප්‍රමාණයක් මේ කඳුවල තිබුණා. ඒ සියල්ලක්ම ඒ ජෛව විවිධත්වයක් තිබුණ දිලිර වර්ග සියල්ලක්ම දැන් නැති වෙලා තියෙන්නේ. අද කාන්තාරයක් ලෙසට පැත් වෙලා තියෙන්නේ. අර තියෙන කාබනික ගතිය දැන් සෙන්ටිමීටර් 2 3ක්වත් අද හොයන්න බැරි වෙලා තියෙන තත්ත්වයකට අපි වැටලා තියෙන්නේ අද. ආචාර්යතුමනි දැන් එතකොට ඔබතුමා මේ අපේ පෙර පැවති විස්තරයනේ කරේ. දැන් ඒ පෙර පැවති විස්තරෙත් එක්ක සාපේක්ෂව සංසන්දනය කරාම මේ අද තියෙන වනගහනයේ මේ ස්වභාවය ගැන පුංචි හැඳින්වීමක් කරන්නකෝ. අපි ඉදිරියේදී ගැන විස්තරව කතා කරමු. අපිට ප්‍රවේශයක් හැටියට අද තියෙන වනගහනය සම්බන්ධව. ඔව්. අද ස්වභාවය කියන තියෙන වනගහනය සහ ඒ ස්වභාවය ගැන. එහෙමයි. අද තියෙන තත්ත්වය ඇත්තට ඊ타මත්ම දරුණු තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. පසක මම කියපුසේ පසක වැහි වතුර රඳා සිටින ස්පංජ එකක් සමාන්‍ය වැහි වතුර කඳුවල රඳා සිටින ක්‍රමයක් හොඳ කාබනික පස. මේ පස නැති වුණාට පස්සේ අපේ කෘෂිකර්මය කරන්න අමාරුවක් පමණක් නෙවෙයි අපේ පහත් පින්වල තියෙන පසත් නැති වෙලා තියෙන ජලයක් නැති වෙලා හිටන් කාන්තාරපත් තත්වයකට පත්වෙන්නයි අනාගතයට අපිට සිදු වෙන්න වෙන්නේ. මේ ගැන දැන් ආරක්ෂා කරලා හිටන් පස හදන්න පස වවන්න ශාක අවශ්‍යයි. හැම ශාකයක්ම අපි බැලුවොත් හැම ශාකයකම මේ මුල් රැස්කර ඒ මුල්වල බරත්වය බැලුවොත් හැම ශාකයක්ම අවුරුද්දට ඒ මුල් බරත්වයෙන් 20%ක් පසට ඇතුල් කරනවා. ඇයි මේක කරන්නේ? අර පසේ තියෙන පරිසර පද්ධතිය, පසේ තියෙන විශේෂ පද්ධතිය, පරිසර පද්ධතිය. ශුද්‍ර ජීවීන්ගෙන් පත් වෙලා. ඒ ශුද්‍ර ජීවීන්ගෙන් ඇතිවෙන මේ පරිසර පද්ධතිය ක්‍රියාත්මක මේ පෝෂණය කරන්නයි ගස් මේක කරන්නේ. ගස් නැතුව කවදාවත් පැල නැතුව කවදාවත් පසක් හදන්න බැරි. ඒ නිසා තමයි දැන් අපි මේ තත්ත්වයට මේ රටේ වැටිලා තියෙන්නේ. එක ගහක් පාවිච්චි කරුවොත් එක ශාකයක් පාවිච්චි කරුවොත් ඒක කරන්නේ නැහැ. එක ශාකයකට එක මේ ශුද්‍ර ජීවීන් එක කොටසයි පෝෂණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ හැම ශාකයකටම විශේෂ ශුද්‍ර ජීවීන් ඉන්නවා. ඒ ශුද්‍ර ජීවීන් සියල්ලක්ව සම්බන්ධ කරවම පරිසර පද්ධතියක් හැදෙන්නේ. ආචාර්යතුමනි දැන් ඔබතුමා කිව්ව විග්‍රහය අනුවත් සාමාන්‍ය අවබෝධය අනුවත් අපේ මුළු රටම පෝෂණය කරපු හදවත තමයි කඳු රට. මේ කඳු රටට තිබිච්ච ශාක විවිධත්වයේ ජල පෝෂක ඒවා හරහා ආපු පෝෂණයෙන් තමයි අපි පල්ලෙහා පෝෂණය වුණේ. එතකොට මේ පෝෂණය තියෙන ප්‍රදේශ ටික විනාශ කරන්න එනවා බිල්ලෙක්. ඒ 1950 ගණන් වල මුලින්ම එන්නේ. ඒ තමයි යූකැලිප්ටස්, සයිප්‍රස් ආදී විදේශ වගාවන් ශාක හඳුන්වලා දෙනවා. එතකොට 1950 ගණන් වල ওই විනාශය හොල්මන මෙහෙට එනකොට නිලධාරීන් දෙන්නෙක් විරුද්ධ වෙනවා. එහෙමද? ඒ දෙන්නට ලැබෙන තෑග්ග තමයි රැකියාවෙන් දොට්ට දානවා. අපේ අවසනට ඔවුන් අද ජීවතුන් අතර නැහැ ඔවුන්ගෙන් තොරතුරු ගන්න. මොකද 1950 ඒ සිද්ධ වෙච්ච සිද්ධියක් නිසා. ඊට පස්සේ මේක මහා පරිමාණව වෙන්න ගන්න 1970 ගණන් වල. එතකොට ඔබතුමාගේ සක්‍රීය වයස ඔබතුමාගේ මේ මතකය කොහොමද? ඒ සම්බන්ධයෙන් මේ බිල්ල අපේ රටට හඳුන්වා දෙන කාලය ගැන. ඒ කාලේ සීමාව තුර මේ කාලයට පෙර ඇත්තට මේ ගැන මට මේ වැටහෙන්න පටන් ගත්තේ මේ කාලෙට පෙර. මේ කාලෙට පෙර මම මේ රටේ ජෛව විවිධත්වය ගැන බොහෝ පර්යේෂණ පවත්වලා තියෙනවා. සර්පයෝ ගැනද, කටුස්සෝ ගැනද, වෘකයෝ ගැනද, කුරුල්ලෝ ගැනද, මත්ස්‍යෝ ගැනද හැම තැනම රට වටේ ඇවිදලා හිටන්
මේ සියල්ලක්ම ගැන මං පරීක්ෂණ කරලා තිබුණා. ඇයි ඒ? මට ඒ කාලේ ලොකු වුමනාවක් තිබුණා සත්තු උද්‍යානයට බැඳෙන්න. ජෛව විවිධත්වයට එකඟයක් තිබුණානේ, ආසාවක් තිබුණානේ. රයිට්. ඒක වෙන්නේ නැති මේ අපි ඉන්න පරිසරයේ සැරින් සැරේ කුරුල්ලන්ගේ නාද ඇහෙනවා. පුංචි පුංචි සත්තුන්ගේ සද්ද ඇහෙනවා. දියැලේ සුන්දර සද්දයක් ඇහෙනවා. ඒ අපි ඉන්නෙත් ඒ වටපිටාව මම හිතන්නේ ඒක නිසා වෙන්නේ නැති ඔබතුමා මේ නිර්මාණය අපි ඊළඟට කතා කරමු. හොඳයි. ඒ පසුව මං උනන්දු වුණා සත්තු උද්‍යානයට බැඳෙන්න. ඒක කරන්ඩ මම මේ බ්‍රිතාන්‍ය ඉංගලන්තයට ගිහිල්ලා ලන්ඩන් සුවොලොජිකල් සොසයිටි ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ තියෙන මේ සත්තු උද්‍යානයටත් බැඳිලා එහෙ මම පුහුණුවක් ගත්තා කොහොමද කියලා සත්තු උද්‍යානයක් ක්‍රියාත්මක කරන්නේ පාලනය කරන්නේ. ඒ දැනුම අරන් ඒ සහතික සියල්ලක්ම අරන් මම ලංකාවට ආවා. ලංකාවට එනකොට මේ ලංකාවේ ආණ්ඩුවට පත් කළා තිබුණේ මගේ මාමා ඩඩ්ලි සේනානායක. මම ලංකාවට ආපසු ඇවිල්ලා මේ සත්තු උද්‍යානයේ මේ ඒ ස්ථානේ ගන්න උනන්දු වෙනකොට එතුමා මට කතා කරලා කිව්වා රනිල් මේ ස්ථානේ ගන්න පුළුවන් කියලා නියම කරලා තියෙන්නේ යම් මේ විශ්වවිද්‍යාලයේ සහතිකයක් තියෙන පුද්ගලයෙකුට පමණයි කියලා. දැන් මම දන්නවා ඔයාට මේ ජෛව විවිධත්වය ගැන සත්තු ගැන මේ සියල්ලක්ම ගැන මම දන්නවා මේ ඔයා දැන් ගිහිල්ලා මේ සියල්ලක්ම ගැනම ඉගෙනගෙන ඇවිල්ලා තියෙන බව මම දන්නවා කියලා ඔයා මේ ස්ථානෙට සුදුසුම පුද්ගලයා කියලා. නමුත් අර යුනිවර්සිටි ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ සහතිකයක් නැත. මම තමුන්නාසගේ මාමා වෙනවා. මේ ස්ථානේ දුන්නොත් මේ මාමා කෙනෙක් තමුන්ගේ නෑදෑයයට උදව් කරුවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ මේ නෙපොටිසම් කියලා ඒක මහ ජරා වැඩක් කියලා ඒ නිසා මට මේක කරන්න බෑ කියලා කිව්වා. මට කිව්වා. ඒ කියන්නේ අද වෙන එක අනිත් පැත්ත. ඔව්. එහෙමයි. ඒක නිසායි ඉතින් මං එදා කිව්වා ඩඩ්ලි මාමේ මට තේරෙනවා ඒකත් ඇත්ත. හොඳමයි මං එහෙනම් පිට කොහේ හරි මේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා හිටන් මේ මගේ උත්පත්ති අරන් මං එන්නම් කියලා. එහෙම මම පිටත් වුණා. ඇමරිකාවට ගියා මේ කැලිෆෝනියා යුනිවර්සිටියට ගියා බර්ක්ලි එකට ගියා මේ ගැන උත්පත්තියක් කරන් ආපහු ලංකාවට එන්න. නමුත් එහෙ දැන් අවුරුදු 10ක් මං හිටියා මහාචාර්ය කෙනෙක් වුණා. ඊට පස්සේ මේ සත්තු ගැන මේ සත්තු කූඩුවල තියාගන්න මට අප්‍රිය වුණා. පරිසරය ගැන ඊට පස්සේ මගේ ආසාව තිබුණා. එතකොට මගේ පරිසර පද්ධතිය සම්බන්ධව මගේ මහාචාර්යකම අරන් මම ලංකාවට ආවා. ලංකාවේ දැන් මොකක් හරි රට වෙනුවෙන් මං යහපතක් කරන්න යුතුයි කියලා ලංකාවට ඊට පස්සේ ආවා. ඒ කාලේ තමයි ගාමිණී දිසානායක ඒ කාලේ මට කතා කරලා කිව්වා අනේ රනිල් මේ හරි හොඳයි මේ මගේ මේ මහවැලි මේ එදා වැඩසටහන පටන් ගන්නවා විතරයි ඒකට බැඳෙන්න කැමති කියලා මම කිව්වා හොඳයි කැමති කියලා. ඔහොම තමයි මං ආණ්ඩුවට ලං වුණේ. ඒ කියන්නේ ආචාර්යතුමනි ඔය ඔබතුමා කියන්නේ මීට මා නිවැරදි නම් වසර 40කට විතර පෙර මම හිතන්නේ. එතකොට ඒ කාලේ තමයි ආපහු මේ අපේ රට ගිල ගන්න මේක යට කරගන්න අර මං කිව්ව අවතාරය ආයෙන්න පටන් ගන්න. එහෙමයි. කඳුකොරේට හඳුන්වලා දෙනවා පිට රටින්. මේ තරම් දැනුමක් තියෙන පාරම්පරික දැනුමක් තිබිච්ච ඒවා පෙන්නපු මිනිස්සු ඉද්දි අපිට එනවා පිට රටින් පිට රට සංවිධාන හරහා එනවා අර යූකැලිප්ටස් ෆයිනස් සයිප්‍රස් බිල්ලව අරගෙන. මම දන්නා තරමින් ඔබතුමා එකට එරෙහි වෙනවා. අපිට කියන්නකො පොඩ්ඩක් ඒ කතාව මොකද උනේ කියලා එතෙන්දී. ඒ කතාව. හොඳයි.
ප්‍රථමයෙන්ම එකක් කියන්න කැමති. මේ මුළු ලොවේම නරක සාකයක් කියලා කිසි දෙයක් නැත. අපි ඒ සාක පාවිච්චි කරන ඇති තමයි ඒකෙන් තමයි ප්‍රශ්න ගොඩනගන්නේ. අමාත්‍යාංශයට ඇතුල් වෙනකොට ඒ කියන්නේ මහවැලි අමාත්‍යාංශයට ඇතුල් වෙනකොට මේ වන දෙපාර්තමේන්තුවත් ඒක යටතේ තිබුණා. මම මේ මිනිස්සුත් එක්ක සටන් කර හිටියා. ඇයි ඔබතුමාලා මේ ඒකාදිව මේ ශාක වවන්නේ? අපේ කැලේක නොඑක් ශාක වර්ග තියෙන අය ඇයි අපි මිශ්‍ර භෝග හැටියට මේක වවන්නේ නැත්තේ ඇයි කියලා. සටන් කරුවා මේ මිනිස්සුත් එක්ක. ඒගොල්ලෝ මට කියන්නේ අපේ මේ විශේෂඥයෝ මේ ඇමරිකාවෙන් එන විශේෂඥයෝද කොහෙන්ද මන් දන්නේ එන විශේෂඥයෝ මේකයි කියලා අපිට කියන්න තියෙන්නේ. මේකලු මේ ඌව මේ පළාත්වල තියෙන මුඩුබින් වල වවන්න පුළුවන් මේ භෝගය මේක පමණයි කියලා මාත් එක්ක ඉතින් මේ කට්ටිය සටන් කර හිටියා. ඒ අතරතුර එතකොට මම පරීක්ෂණ පවත්වන්න පටන් ගත්තා. මේ පරීක්ෂණ වලින් කෙලින්ම පේන්නේ මේකෙන් පසක් සැදෙන්නේ නැත. ජෛව විවිධත්වයට කිසිවත් තැනක් නැත. දැන් ඔබතුමා දැනගන්න ඕනේ මම ජෛව විවිධත්වය ගැන ඉතාම ගැඹුරෙන් මම පරීක්ෂණ කරලා තියෙන්නේ වැඩ කරලා තියෙන්නේ. මේ කැලෑ කියන පයිනස් හෝ යූකලිප්ටස් හෝ තේක්ක හෝ එක මේ වගාවකට ඒක භෝගයක් හැටියට ඒ ඇතුල් වුණාට පස්සේ මට පේනෙන්න තිබුණේ මේකේ ජෛව විවිධත්වය කියලා කිසි දෙයක් නැත. ඊට පස්සේ පස ගැන බලනකොට කාබනික ගතියක් නැත. වතුර රැඳෙන්නේ නැත. එතකොට මේක අපිට ඇත්තට විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා මම මේ මිනිස්සුන්ට එක්ක තරංජ කර හිටියා. මේක මේ සරන් කර හිටිය වෙලාවේ මට ලැබුණා ෆයිල් කවරයක්. ඒක එවලා තිබුණේ ගාමිණී මගේ මිත්‍රයා. මේක අස්සම් කර මේකට මේ අනුමැතිය දෙන්න කියලා. මේක බලනකොට මොකද්ද මේක තිබුණේ? මාදුරු ඔයේ කටුපාම් අක්කර 25000ක් මැලේසියන් ගුත්‍රි කියලා කම්පැනියකට දෙන්න යුතුයි කියලා. මම මේක බලනකොට ගුත්‍රි කියන ඒ සමාගමේ මැලේසියාවේ අදත් තියෙනවා ඒ කට්ටිය ගාමිණීගේ හොඳ මිත්‍රයෝලු. මං කිව්වා බෑ කියලා. ඉඩ දෙන්නේ නැහැ කියලා. මේක මේ අපේ රට නුසුදුසුයි. මාදුරු ඔය අපි මේ ජලාශයේ වතුර ටික නියම කරලා තියෙන්නේ අපේ මේ පොදු ගොවීන්ටයි. මේක හරියන්නේ නැහැ කියලා මං අරස් වුණා. එතනින් සටන පටන් ගත්තා. මං ඉතින් විශේෂඥයෙක් හැටියට කැනඩාව මේ විශ්වවිද්‍යාලවලට කතා කරලා හිටන් මම මේක තර්ජනය කරලා හිටන් කැනඩාවෙන් මේක නැවැත්තුවා. අපේ ඇමතිතුමාට ඒ කාලේ ඉතාමත් කෙපිලා පාර්ලිමේන්තුවේ මට බැනලා නොඑක් දේවල් ගැන කියලා මං ගැන මවස් කරුවා. තිබුණ වාහන ඔක්කොම අරන් හිටම මවස් කරුවා. එතෙන්දි චූටි බාධා කිරීමක් කරන්න අවසර දෙන්න. දැන් ඔබතුමා මෙහි කරුණු දක්වලා මේ අය පිළිගත්තේ නැති නිසා ඒ රටවල් වලට ගිහිල්ලා මේ ඒගොල්ලන්ට කරුණු පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒගොල්ලෝ පිළිගන්නවා. ඊට පස්සේ ඔබතුමා රටක් රාජ්‍යයක් ලැබුවා වගේ මෙහෙට එනවා ගෙදෙට්ට මව්බිමට. ඊට පස්සේ තමයි අර 1950 වෙච්ච දේ ඔබතුමාටත් වෙන්නේ. ඒ කියන්නේ. ඔව්. ඔව්. එතකොට ඒගොල්ලන්ට කාරණා තිබුණනේ මම අයින් කරන්න. දැන් අපේ රටේ ස්වභාවය තමයි ගම් පිටින් විකුණලා අක්කර ගණන් විකුණලා කොළඹට ඇවිල්ලා පර්චස් 5ක් අරගෙන ඒකේ
කූඩු වෙන්න අපේ මිනිස්සුන්ගේ සිහිනේ තියෙන්නේ. දැන් අර අපි ආපහු ඔබතුමාගේ පරණ කතාවට ගියාම ඔබතුමාව දානවා දොට්ට. ඊට පස්සේ මේ කලකිරලා ඔබතුමා එනවා ගෙදර. ඇවිල්ලා කොළඹ තියෙන ඔබතුමාගේ ඉඩමක් විකුණනවා. එහෙමයි. විකුණලා මේ රැළට මං අභියෝග කරනවා කියලා බහිනවා එළියට. ඒ කතාව කියන්නකෝ පොඩ්ඩක් අපිට දැනගන්න. නෝනම. එදා I think මේ ප්‍රශ්නට පස්සේ කියන්නේ මහවැලි අමාත්‍යාංශයෙන් මාව අස්කර මගේ තිබුණ පහසුකම් ඔක්කොම අයින් කර මං ඊට පස්සේ කොළඹ මගේ නිවසේ වාඩි වෙලා මං හිතුවා දැන් මොකද්ද මම කරන්නේ මට ඉගෙනීමක් තියෙනවා නමුත් මේ ඉගෙනීම දැන් මං ක්‍රියාත්මක කරන්න යුතුයි කියලා එහෙනම් මේ කොහොමද මේ කරන්නේ මං කොළඹ මගේ නිවසක් තිබ්බා ඒක විකුණලා හිටන් රට වටේ මං බැලුවා කොහෙද මුඩු බිමක් තියෙන්නේ මේක මේ මගේ අදහස් ටික පරිශන කළා හිටන් යම් මේ උදාහරණයක් කොහොමද කියලා හදන ස්ථානයක් මං හොය ගියා. මේ වගේ මුඩුබිම් ස්ථානයේ හොය යනකොට ඌවේ තමයි වඩාම මේ මුඩුබිම් තිබුණේ ඌව පළාතේ. මං ඊට පස්සේ ජෛව විවිධත්වය ගැනත් මම මේ පරීක්ෂණ පවත්වන නිසා මම ගිහිල්ලා බැලුවා මේ පුරාණ පැරණි ගම් තියෙනවද මේ අර පැරණි ගස් වර්ග තියෙනවද කියලා මං හොය යනකොට මට දැනගන්න ලැබුණේ මේ ඌව පළාතේ කිසිවක් තිබුණේ නැහැ කියලා මේ මට දැනගන්න තිබුණේ නැහැ විශාල මේ කොස් ගහක් හෝ විශාල අඹ ගහක් හෝ මේ මිනිස්සු මේ ජීවත් වුණානේ ඒක හොයාගන්න තිබුණේ නැහැ මං තවත් පරීක්ෂණ කරනකොට මගේ අතට ආවා ගවර්නර් බ්‍රවුන්රිග් මේජර් මැක්ඩොනල්ඩ් ඒ කියන්නේ මේ කොහෙද වැලිමඩ මේජර් මැක්ඩොනල්ඩ් හිටිය මේකට දුන්න ස්ටෑන්ඩින් ඕඩර්ස් ටික ඒක ලියලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ මොන්න ස්ටෑන්ඩින් ඕඩර්ස් හමුදා දෙකට කිව්වේ ඉංග්‍රීසියෙන් කිව්වොත් ප්‍රථමයෙන් තියෙන්නේ kill every man over 18 years of age. අවුරුදු 18කට වැඩි පිරිමි පුද්ගලයෝ ඝාතන කර යුතුයි. කොහොමද? ඒක කම්බුණා. ඊට පස්සේ මම බැලුවා ඊට පස්සේ කියලා තියෙන්නේ cut down every tree of use to man. මොකද්ද? මිනිස්සෙකුට පාවිච්චි කරන්න පුළුවන් භෝග දෙන හැම ගහක්ම කපා යුතුයි. අඹ ගස් කොස් ගස් සියල්ලක්ම. එතකොට මට තේරුණා ඉඳා මේකනේ අපිට උනේ කියලා මේ පළාතේ. ඊට පස්සේ කියලා තිබුණා pull down all houses and burn. තියෙන ගෙවල් ටික ඔක්කොම කඩා යුතුයි පුච්චා යුතුයි කියලා. ඊට පස්සේ කියලා තිබුණා confiscate all grain. What the army cannot use, destroy. කුමුරු වල තිබුණා ආල් ටික ඔක්කොම යුද්ධ හමුදාවට ගන්න කිව්වා ගන්න බැරි ටික ඔක්කොම පුලිස්සා යුතුයි කියලා තියෙනවා. අන්තිමට කිව්වා තියෙන හරක් ටික ආමි ඒ සොල්දාදුවන්ට පාවිච්චි කරන්න පුළුවන් හරක් ටික ගන්න කිව්වා ඉතිරි ටික ඝාතනය කරන්න කියලා. ඔන්න ඌවට කරපු දේ. මට රත් වුණා. ඒක දැකලා ඊට පස්සේ මම කිව්වා රයිට්. එහෙමනම් මම ආපහු එන්නේ මේ යන් දෙයක් කරන්න ඌවට එනවා කියලා. මෙහෙ තනක් හොයාගෙන ගියා. එතකොට තමයි මට මේ ස්ථානය හොයාගන්න ලැබුණේ. මේ තේවත්තක් දැන් හිමින් තනකොළ වැවිලා හිටන් මාන වැවිලා ඉලුක් වැවිලා මේ මුඩු බිමකට යන්න තිබුණ තත්ත්වයක් තිබුණේ එතන. ඊට පස්සේ මම මෙතනට ආවිත් මගේ වැඩ පටන් ගත්තා. ඒ කියන්නේ මගේ දැනුමක් තිබුණා ජෛව විවිධත්වය ගැන මේ නැවත වනවා ගැන පරිසර පද්ධතිය ගැන. ඉතින් ඒ සියල්ලක්ම යොදලා හිටන් මේ වැඩේ මෙහෙ පටන් ගත්තා. අද දැන් අවුරුදු 40ක් විතර වෙනවා මේ ස්ථානෙට. දැන් ඕනේ කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් මෙන්න අපේ ලංකාව මේ වගේ අලංකාර තත්වයකට ලේසියෙන් ඕනේ පුද්ගලයෙකුට හදන්න පුළුවන් කියලා. පිටින් සල්ලි ඕනේ නැහැ. ණයට සල්ලි ගන්න ඕනේ නැහැ.
අපේ ශ්‍රමයෙන්ම අපිම කරන්න පුළුවන් දෙයක් කියලා මෙන්න හදලා තියෙනවා. ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්නත් පුළුවන්. මේ ඕනේ පරීක්ෂණයක් පවත්වන්නත් පුළුවන්. මෙතනින් තමයි දැන් අපි මේ ශිෂ්‍යයන්ට උගන්වන්නේ මේ පරිසර පද්ධතිය ගැන, නැවත වනවා ගැන, මේ සුදුසිය වනවා ගැන. ඒ කියන්නේ එතනින් තමයි මේ දියතලාවේ බෙලිපොළ තියෙන සාදෘශ්‍ය වනවගාව ආරම්භය. මුළු ලෝකෙම. ලෝකෙම පළවෙනි එක. මෙතන මේ මුළු ලෝකෙම පළවෙනි. තව කතාවක් තියෙනවා. ඒකත් හරි පුදුම කතාවක්. අද වෙනකල් හොඳේ දැන් ලෝකෙ හැම තැනින්ම ශිෂ්‍යයෝ මෙහාට ඉගෙන ගන්න. දකුණු ඇමරිකාවෙන් එනවා, අප්‍රිකාවෙන් එනවා, ආසියාවෙන් එනවා, ඕස්ට්‍රේලියාවෙන් එනවා, යුරෝපෙන් එනවා. නමුත් අද වෙනකල් මෙතෙන්ට පඩියක් තියලා නැත්තේ වන දෙපාර්තමේන්තුවේ වන ජීවි දෙපාර්තමේන්තුවේ පුද්ගලෙක් අද වෙනකල් මෙහාට ඇවිල්ලා නැහැ. ඔන්න. ආවනම් තමයි පුදුම වෙන්න ඕනේ. නෙවන එක වැරද්දන්නේ. ඒක තමයිනේ වෙලා තියෙන්නේ මේ රටට. ඔහොම තමයි. කමක් නෑ. අපි අපේ ශ්‍රමයෙන්ම රට ගෙනියන්න ඕනේ. නිලධාරීන්ට ඔක් කරන්න බැරි නම් කමක් නෑ. නිලධාරියෝ බංකොලේ වාඩි වෙලා ඉඳ කියන්න තේ ටිකක් බිබි. අපි රට ගෙනියන්න. එතකොට ඒ කියන්නේ ආචාර්යතුමනි මෙතෙන්ට දේශීය විදේශීය ඕන ශිෂ්‍යයෙකුට ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. එහෙමයි. ඒ පහසුකම් මෙහි තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ එතකොට ඔබතුමා හරි මෙතන ඉන්න මේ ආයතනය සම්බන්ධ කරගත්තාම ඇවිල්ලා නේවාසිකව දැනුම ලබා ගන්න පුළුවන්, පරිශ්‍රණ කරගන්න පුළුවන්. ඒක ලෝකෙට දෙන්නත් පුළුවන්. එහෙමයි. දෙනවා. අද වෙනකත් දෙනවා. අපේට මේ වෙබ් පටියකොත් තියෙනවා. ඒ වෙබ් පටියකට අපි කියන්නේ ඕන කෙනෙකුට මෙහාට එන්න කියන උදාහරණ තියෙනවා ඉගෙන ගන්න එන්න. අපි සූදානම්. අපේ අද කතාවේ මේ අපි එකතු කරගත්ත බොහොම සුවිශේෂී කෙනෙක් මේ කතාව මැදදී අපේ කතාව පෝෂණය කරන්න. ඒ තමයි ඇමරිකාවේ වෙසෙන ඇමරිකන් ජාතික ක්වීන් සෝල් මහත්මයා. අපි මුලින්ම ආයිබන් කියලා පිටගන්න ඔබතුමාව. අයිබෝන්. මේ එතුමාගේ නෝනත් සමග දරුවත් සමග මේම බෙලිපොළ ආයතනයට ඇවිල්ලා නේවාසිකව ඉඳලා මේක අධ්‍යයනය කරන, ඒ වගේ මේකේ තියෙන පර්යේෂණ කරනවා. ඒ වගේ මෙතුමා ලොකු විෂය පරාසයක් මේක අධ්‍යයනය කරමින් පවතිනවා. අපි එතුමාගෙන් අහමු එතුමා මේ බෙලිපොළ කියන සංකල්පය දකින්නේ කොහොමද? එතුමා මේක ගැන හිතන්නේ මොනවද කියලා. කොහොමද අයිබෝන්, මගේ නම ක්වින්සි, මගේ රට ඇමරිකාව. හැබැයි මම හරි වශනවන්ත ලංකාවට ආව. මගේ පුත ලංකාව බෙලිපොළට ආව. අපි එකතු නොනතක බබතක එනවා. සමවෙන්න මගේ සිංහල ඉගෙන ගන්නවා. හැබැයි මොනවද කතා කරන්න නේද? මුළු ලෝකෙම පරිසරයට රිදෙනවා නේද? මව්බිම කියන්න මොනවද කරමු? අපි මොනවද කරමු? මොනවද කරන්නේ? එතකොට අපි බෙලිපොළට ආව ඉගෙන ගන්නවා. කලාව තක සෝබදාම තක ඉගෙන ගන්නවා. මුළු ලෝකෙම ගොඩාක් අපි ලොකු ප්‍රශ්නයක් සම්මගිය නැහැ. කලාවට සම්මගිය එනවා. ගස් මේ ගස් බෙලිපොළ ගස් ලෝක හරි ඉන්ටරෙස්ටිං ගස්. මේ ආෆ්‍රිකා ගස්, මේ ආසියා ගස්, මේ ඇමරිකා ගස් ඔක්කොම එකතු ලොකු පරිසරය පුළුවන්. ඔක්කොම එකමුතු ඉන්න ශාක. ඔව්. හැමින් නේද? එතකොට ගොඩාක් මේ සෝබධර්ම බෙස්ට් ගුරුවරයෙක්. හොඳ ගුරුවරයෙක්. ඔව්. එතකොට අපි ආව මව්බිමට, මව් වතුරට, මව් ගස්ට උදව් කරන්න. ඒ වගේ මෙතන ඕගනික් ෆාමිං. ඒ ගැන අදහස් මොකක්ද? Organic or farming forest කලාවට අපි ලංකාවට ඉතිහාසය කලාව farming සම්මගිය දෙකම සමබරයි. දැන් නෑ. දැන් agriculture forest මිනිසු ඔක්කොම පිස්සු. අපි සම්මගිය හදමු. එකතු වෙලා මේක හදමු. අපේ සිමිහ. බොහොම ස්තුතියි ඔබතුමා අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. දැන් එතකොට ආචාර්යතුමා දැන් මේ ඔබතුමා මේ මහා අසිරිමත් නිර්මාණයක් ගොඩනගලා තිනවනේ. මේක එහෙම වචනින් පැහැදිලි කරලා දෙන්න තමාරුයි අතර. මේක සාහිත්‍ය පොතක් වගේ. දැන් මේකෙන් ඔබතුමා අපේ රටට ලෝකෙට දීලා තියෙන ආදර්ශ මොනවාද? සාමාන්‍යයෙන් දල වශයෙන් මේක ගොඩනගලා පෙන්නලා. මේක ගොඩනගලා පෙන්වුවට පස්සේ
මේකේ වටිනාකම විදේශ නොයෙක් පුද්ගලයෝ මේකේ වටිනාකම දැනගෙන මේ මිනිස්සු කිව්වා රනිල් මේ ලංකාවේ මේකට අගයක් නැත්තම් අපි එකඟ වෙනවා කියලා මුළු ලෝකෙටම මේක ප්‍රචාරය කරන්න. ඒ කරලා අද වෙනකොට අපේ මේ දැන් මූලික ස්ථානයේ තියෙන්නේ මේ කට්ටියටම සෙක්‍රටේරියට් එක තියෙන්නේ කොස්ටාරීකා රටේ මේ සෑන් හොසේ නගරේ. තව රටවල් 20ක සමාජකයෝ ඉන්නවා මේකට බැඳිලා හිටන් ඒ රටවල් වලත් මේක දිනු කරනවා. ඒ කට්ටිය. ඒගොල්ලන්ට ආසාවක් තියෙන නිසා ඒගොල්ලන්ට තේරෙන නිසා මේකෙන් යහපතක් කරන්න පුළුවන් කියලා ඒගොල්ලන්ගේ ඒ රටවල් වලට. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකනේ අපිට කියලා තියෙන්නේ ඕනේ පුද්ගලයෙකුට අපි අත දෙයිලා හිටන් උදව් කරන්න ඕනේ. අපේ ගෙදර පුද්ගලයෝ කැමති නැත්තම් අපේ අත ගන්න කමන්නේ. පිට කවුරුවත් ඉන්නවා නම් ඒ මිනිස්සුන්ට අපි උදව් කරන්න ඕනේ. ඒත් මනුස්සයන්ටනේ. ඒක තමයි. ඒක අපේ දැන් ආචාර්යතුමනි දැන් ඔබතුමා මේක ගැන විග්‍රහ කරානේ. දැන් අපි එනකොට ආවේ පහු කරගෙන ආවා කඳු වැටි හෙල් පහු කරගෙන එනකොට අපි දැක්කා මග දෙපස ඒක භෝග වගාව කියන්නේ සයිප්‍රස් ෆයිනස් යුකලිප්ටස් ඒවා දැක්කම නෙමෙයි. තේ රබර් පොල් ඒක භෝග වගාවක් හැටියට. සියල්ලක්ම ඒක භෝග හැටියට නේ වවන්නේ මේ රටේ. අපි අර ටික පොඩ්ඩක් තියමුකෝ ආර්ථික භෝග කියලා. සුට්ටකට පැත්තකින් තිබ්බහම දැන් මේවා ගැනෙන්නේ වන වගා හැටියට යුකලිප්ටස් ඒ කීප හඳුන්වා දීපක දැන් ඒගොල්ලෝගේ මතයට අනුව. ඒගොල්ලෝගේ මතේ. මොකද වනාන්තරයක් කියන්නේ ගස් පමණක් නොවේ. ඒකයි මේ මිනිස්සුන්ගේ මේ අඩුකම. දැනුමෙන් අඩුකම. ජෛව විවිධත්වයෙන් බැලුවොත් පරිසර පද්ධතිය ඕනේ මේ මුළු ලෝකෙම ඕනේ ස්වභාවික වනාන්තරයක් ගිහිල්ලා බැලුවොත් ඒකේ ජෛව විවිධත්වය ගස් වලින් 100%යි. 99%ක් ඒ වනාන්තරයේ ඒ කැලේ තියෙන ජෛව විවිධත්වය තියෙන්නේ ගස්වල නෙමෙයි. අනිත් ජීවුන් අතර. ඒක තමයි අපි එනකොට ඒ කැලෑවල අපි දැක්කේ නැහැ කුරුල්ලෙක් කෑ ගහනවා. සතෙක් හාවෙක් දැක්කේ නැහැ. හැබැයි මේ පොඩි කොටසට මේ අක්කර 20ක් 30ක් වගේනේ මං හිතන්නේ 17යි. ඒක මේක ඇතුලේ අපි හාවෝ දැක්කා. මේ මුවෝ දැක්කා. ගෝන්නු දැක්කා. දඬුලෙන්නු දැක්කා. මේකේ නැති සතෙක් නැති තරම්. ඔක්කොම එතකොට දැන් ඔබතුමා පොඩ්ඩක් විග්‍රහ කියලා දෙන්න. ඒවැය තියෙන විනාශය කියන්නේ දැන් ওই ගස්වල ආයු කාලය ඉවරුනහම ওই ගස් වාණිජ වටිනාකමට හරි මොකටද කපා ගත්තට පස්සේ ඒ පොළොවට මොකද වෙන්නේ? ඊට පස්සේ පරිසරයට මොකද වෙන්නේ? ඒකේ පහත රටට බලපාන්නේ කොහොමද? ජල පෝෂක වලට බලපාන්නේ කොහොමද? දැන් ඒක බැලුව බැලමට ඒව නිකන් කාන්තාර වගේ රතු පාටට පේන්නේ. අන්න ඒ ආදීනව ඔබතුමා දැනුවත් කරලා තියෙනවද? මොකද්ද ඒකෙන් වෙන්නේ? අපි දැනුවත් කරලා තියෙනවා, පරිශන පවත්වලා තියෙනවා. කෙලින්ම පෙන්වන්න පුළුවන් කෙලින්ම. ඒ පසක සුද්‍ර ජීවීන් අඩුම තත්වයකට තියෙන්නේ. මං කිව්වනේ දැන් ගස්වල මුල් වලින් කියලා සුද්‍ර ජීවීන්ට ආහාර දීලා හොඳ පසක් හදන්නේ. එක ගහක් තිබුණොත් ඒ ගහෙන් එක සුද්‍ර ජීවීන් කොටසකට පමණයි ජීවත් වෙන්න පුළුවන් මේ පසේ. ඒ නිසා කවදාවත් පසක් හැදෙන්නේ නැත. හොඳ පසක් නොහැදුනොත් එතකොට ඒකත් එක්ක එන ප්‍රශ්න ඔක්කොම මතුවෙනවා. හොඳ පසක් පෝෂණය රකින්නවා. ජලය රකින්නවා. ජෛව විවිධත්වය රකින්නවා. හොඳ පසක්. නරක පසක් තිබුණොත් කාබනික ගතිය නැත. ජලය කවදාවත් රැඳෙන්නේ නැත. හරි පොඩි කරුණු දෙක තුනක් ඉදිරිපත් වුණොත් ඔක කාන්තාරයක් වෙන්න තත්ත්වයක් යවෙනවා. අපේ මුතුන් මිත්‍රෝ මේ කඳු මේ වටේ ජල පෝෂණය රඳා සිටින්න වැව් 32000ක් හදලා තියෙනවා. 32000ක්. අද අපි ඒව සලකන්නේත් නෑ. අර විශාල වැව්වක් හැදුවොත් හරි එච්චරයි. නෑ ගම්බද තිබුණ ඔය වැව් වලින් තමයි. ගම් වැව් වලින් තමයි අපේ ජලය මේ ආරක්ෂා කරගෙන තිබුණේ. අනාගතයට දැන් ප්‍රශ්න එනවා. ජල ප්‍රශ්න අපිට මූණ පාන්න වෙනවා. අපි ඒකත් වරද්දගෙන අද අපි ජලාශය හදන්නේ. ජලාශය වවයි කියන්නේ දෙකක්. කාලගුණ විපර්යාසය කියන්නේ මුන්ට තේරෙන්නේ නැහැ තාම මේකෙන් වෙන විපත මොකද්ද කියලා.
කාලවුණු විපර්යාසයෙන් වෙන්නේ අපිට තියෙන ජලයත් පුළුවන් හැටියට වේලි යනවා. දැන් ඔබතුමා යෝජනා කරන්නේ මොනවද මේකෙන් ගැලවෙන්න කෙටි කාලීන දිගු කාලීන හැටියට? අපි දැන් දැනගන්න ඕනේ අපිට අනාගතයට එන විපත ඒ දීර්ඝ කාලීනත් කෙටි කාලීනවත් එක දෙයක් තියෙනවා. ඒක ඇදහිුවේ නැත්තම් අපිට විශාල ප්‍රශ්නයක් මුණ පාන්න වෙයි. මොකද්ද මේක? මේ ගස් කොළන් වල කොළ පාට තියෙන්නේ අර ක්ලෝරොෆිල් කියන ඒ එන්සයිම. ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ මේ ක්ලෝරොෆිල් කියන එන්සයිමෙන්. ප්‍රභා සංශ්ලේෂණය නොකරුවොත් අපිට ආහාරයක් නැති වෙනවා. හුස්ම ගන්න ඔක්සිජන් නැති වෙනවා. බොණ්ඩ වතුර නැති වෙනවා. මේකේ මේ ක්ලෝරොෆිල් කියන ඒ එන්සයිම තියෙනවා මේ උෂ්ණත්වයක්. කියන්නේ උපරිම උෂ්ණත්වය කියලා. ඒ උපරිම උෂ්ණත්වය පන්නේකට පස්සේ ඒ කියන්නේ උපරිම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 38යි හෝ 39යි. 40ට ගියාට පස්සේ මොන්න මේ කොලේ හැකිලිලා යනවා. 45ට ගියොත් ගහත් දැන් මැරීගෙන යන්නේ. ඕකෙන් වෙන්නේ අර ඩිග්‍රී එකෙන් ඩිග්‍රී එකට උෂ්ණත්වය වැඩි වෙනකොට ආහාර සෑදීම අඩු වෙනවා. මුළු ලෝකෙටම මේකයි වෙන්න යන්නේ. නමුත් මේ ගැන වචනයක්වත් නැහැ. ඔබතුමා අහලා තියෙනවද කවුරුත් මේ ගැන කතා කරනවා? නෑ ඒක තමයි අපි අහලා නැහැ එහෙම. ඔන්න. මෙන්න මේක මූලධර්ම කියන්නේ මේකයි. මේක නැතුව ජීවත් වෙන්න බෑ කාටවත්. මේ මූලධර්මයේ ආරක්ෂා කරන්න බැරි නම් අපිට අනාගතයක් නැත. පරිශ්‍රණ දැන් පවත්වන්න ඕනේ කොහොමද කියලා මේක වළක්වන්නේ. මේ ගැන කතා නොකර අපි මොකද්ද අද කරන්නේ? ඔන්න කොන්ෆරන්ස් එකක් තියෙනවා කියලා යනවා ඒ රට යනවා මේ රට යනවා අපහු වෙනවා මුද්‍රණය කරන හොඳ රිපෝට් එකක් දෙකක් ඊට පස්සේ නිලධාරී පලන්තිය වට වෙලා හිටන් නොඑක් දේවල් කියනවා මාධ්‍යයට ඔච්චරයි. සංදර්ශනයක් කළා ගෙදර යනවා. වෙන කිසිදක් තියෙනවද? ඕක තමයිද? ඔන්න අපි යම් දෙයක් අපිම කෙරුවේ නැත්තම් ඒකයි මේ ඕනේ ලාංකිකයට ඕනේ පුද්ගලයෙකුට මේක කරන්න අපි මෙතන කරපු දේ කරන්න පුළුවන්. අපේ රට අලංකාර කරන්න පුළුවන්. අපිම කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ අය කරේ එහෙට පයින්නවා මේ රටට පයින්නවා සල්ලි ටිකක් වේදම් කරනවා සංදර්ශන පෙන්නනවා මාධ්‍ය සංදර්ශනයක් තියෙනවා ගෙදර යනවා. ඒ යන අතරේ සාක්කුවට පොඩි මිටියකුත් දාගෙන යන්නේ හැබැයි. නැතු. ඒ විපාක තමයි අද ගෙවන්නේ අපි. අපි මේ සිටින්නේ බෙලිපොළ දේශන ශාලාවේ. මගේ පසුබිමින් දැනට තියෙන්නේ ආචාර්ය රනිල් සේනානායක මහත්තයා
නිර්මාණය කරපු අක්කර 17කට වැඩිය පුරාවට විහිදුණු අපේ සිටියමේ දල සටහනක්. ඉතින් අපි මේකේ කරන්නේ දේශීය සහ විදේශීය පැලෑටි වර්ග අපි මේ අක්කර 17 පුරා හිටවලා තියෙනවා. ඉතින් මේකේ කාබනික ගොවිපලක් තියෙනවා අපේ ඊට අමතරව අපිට ශාකාගාරයක් තියෙනවා. මේ ඇතුළත අපි ඇත්තටම බෙලිපොළ කියන්නේ ජාන බැංකුවක්. ඉතින් අපි ඒ ඇතුළත අපි මේ වගේ විශේෂිත මේ වර්ග කිහිපයක් මගේ ගාව තියෙනවා. අප දැන් මේ රැඳී සිටින්නේ බෙලිපොළ සදෘශ්‍ය වනමගා භූමිය තුළ පිහිටි අක්කර 3කට වඩා වැඩි ප්‍රමාණයකින් යුක්ත කාබනික ගොවිපලක් තුළ. මේ කාබනික ගොවිපලේ බාර වැඩ කරන්නේ අපේ නුවන් මහත්මයා. නුවන් මහත්මයා අපිට කියන්න පුළුවන්ද මේ කාබනික වගාව මෙච්චර ශාස්ත්‍රීයව පවත්වන්න යන්නේ කොහොමද කියලා? ඇත්තටම කියනවා නම් අපි කාබනික වගාව පවත්වාගෙන යන්න අපිට අපේ පරිසර පද්ධතිය තුළ තියෙන ශාක වර්ග සහ ඒ වගේන් අපි එකතු කරගන්න කොම්පොස්ට් ඒ වගේ දේවල් එකතු කරගෙන තමයි අපි මේ කාබනික ගොවිපල කරගෙන යන්නේ. ඉතින් ඊට අමතරව කාබනික ගොවිතැනේ අපි දියර පොහොර වර්ග කිහිපයක් හදාගෙන යනවා. ඔව් මම දැක්කා මේ නුවන් මහත්මයා මෙතන විශාල එළවලු සංඛ්‍යාවක් ඊට පස්සේ පලා වර්ග සංඛ්‍යාවක් ඊට පස්සේ අපිට කුස්සියට නැතුවම බැරි රසකාරක වර්ග ගණනාව විශේෂයෙන් අපිට දේශීය වෙළඳ පොලේ දකින්න බැරි රසකාරක වර්ග රසක් තියෙනවා. මට පුළුවන් ද රසකාරක වර්ග කීපය පිළිබඳව අපිට කියලා දෙන්න? ඔව් අපිට තියෙනවා අපේ මුළුතැන්ගේ භාවිතා කරන අපි සුදු ලුණු එතකොට ඔය සුදු ලුණු රතු ලුණු වෙනුවට පාවිච්චි කරන අපේ ශාක වර්ග මේකේ තියෙනවා. ඒ රහම දැනෙන ඒවා garlic chiles කියලා එකක් තියෙනවා. එතකොට අපේ ඉදිරිපස පෙනීමට තියෙන ඒවා garlic child, onion child. එතකොට අපේ තියෙනවා ඖෂධීය පැලෑටි වර්ග තියෙනවා. ඒවා තමයි අපේ මේ පුහුණු මධ්‍යස්ථානට එන මිනිස්සුන්ට පවා අපි ඒවා දීලා ඒ දේවල් වලින් තමයි අපි මේක වැඩි දියුණු කරගෙන යන්නේ. ඉතින් මේ මනාව මේ ගොවිපල කරගෙන යන්න අපිට ඉහත තියෙන අපේ පරිසර පද්ධතියේ තියෙන ගොඩක් දේවල් අපිට මේකට වැදගත් වෙනවා. නුවන් මහත්මයා මට කියන්න දැන් ඔබගේ මේ ගොවිපලේ නිෂ්පාදන වලට ඔබ කුමක්ද කරන්නේ? ඔබ දැන් අපි පැමිණීමේදී අපිට ඉතාමත්ම ඖෂධීය ගුණයුක්ත පානයක් අපිට දීලා පිළිගත්තේ අපිව. ඒතර ඇත්තට මේ මෙච්චර විශාල ප්‍රමාණයක් අපේ රසකාරක පාවිච්චි කරලා ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? මේක අලෙවි කරනවද නැත්නම් ඔයගොල්ලෝ මේ ගොවිපල තුල භාවිතා කරනවද? කොහොමද මේක සිද්ධ වෙන්නේ? ඇත්තටම බෙලිපොළ අපේ පුහුණු මධ්‍යස්ථානයක් විදිහට තමයි අපි කරගෙන යන්නේ. ශ්‍රී ලංකාවේ වගේම පිට රටවල් වල ඉන්න ඔය කැම්පස් වල ඉගෙන ගන්න කට්ටිය සහ පරිසර පද්ධතිය ගැන ඉගෙන ගන්න කැමති මිනිස්සු මේකට එනවා. ඉතින් ඒකට නවාතැන් දීලා අපි අපේ තියෙන කාබනික අපිට හිමිකම් කියන අපේ තියෙන කුඹුරේ තියෙන එළවලු වර්ග සහ එතකොට ඔය අපේ තියෙන පැලෑටි වර්ග ඔය හර්බල් කියන එක ඖෂධ පැලෑටි වර්ග ඒවා තමයි අපි භාවිතා කරන්නේ. අපේම මුළුතැන් ගෙට අපේම කාබනික ගොවිපලේ තියෙන දේවල් ගෙනහිලා තමයි අපි මේක කරගෙන යන්නේ. ඒ කියන්නේ නුවන් මහත්මයා මට දැන් ඔයා කියන්නේ කතාවෙන් තේරුනේ මෙච්ච විශාල පරිසර පද්ධතියක් තියාගෙන ජෛව විවිධත්වයට කැමති දේශීය විදේශීය මේ ඕනෑම කෙනෙකුට මෙතන ඇවිල්ලා පුහුණුවක් ලබා ගන්න පුළුවන්. ඒ පුහුණුව ලබා ගන්න හැමෝටම මෙන්න මේ අපි ඉන්න කාබනික ගොවිපලේ අවශ්‍ය ඇති තියෙන අස්වැන්නෙන් තමයි මේගොල්ලෝ අපිට සංග්‍රහ කරන්නේ. ඒතකොට අතිරික්තයක් තිබුණොත් ඒකට මොකද කරන්නේ? ඇත්තටම අතිරික්තයක් අපිට ගොඩක් වෙලාවට අතිරික්තයක් අපිට ලැබෙනවා. එහෙම වුණාම අපේ ඔය කාබනික අලෙවි කරන තැන් වලට අපේ තියෙන මේ ගොවිපලේ තියෙන කාබනික එළවලු සහ ඔය තියෙන අපේ කර්බල් වර්ග ටික අපි අලෙවි කරගෙන නුවන් මහත්මයා මට කියන්න මෙච්චර ශාස්ත්‍රීයව මේ ඔයගොල්ලෝ පවත්වන යන කාබනික ගොවිපලට ඔබට උපකාර වෙන්නේ මොනවද කියන්න මට. ඔය කොහොමද මේක පවත්වන්න යන්නේ? ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ කාබනික ගොවිපල මෙච්චර හොඳ සාරවත් විදිහට අපිට කරගෙන යන්න අපි භාවිතා කරනවා දැනට කොම්පොස්ට්. ඒ කියන්නේ අපේ පරිසර පද්ධතියෙම තියෙන පොඩි සිඤ්ඤ මරන් ගඳපාන ඔය වගේ ශාක වර්ග අපි එකතු කරගෙන අපි හදා ගන්නවා සරලව දේශීය ගවයාගේ ගව මූත්‍රා සහ ගොම අපි එකතු කරගෙන අපි හොඳ කොම්පොස්ට් මිශ්‍රණයක් මේකට හදාගෙන තියෙනවා. අපේ ඉදිරිපසින් තියෙන්නේ ඒ කොම්පොස්ට් ගොඩ. එතකොට අපි තව යොදා ගන්නවා මහත්තයා පසේ අපේ පසට ජීවයක් දෙන දෙයක් තමයි අපි කරන්නේ. පසේ ඉන්න සුද්ධ ජීවීන් වර්ධනය කිරීමක් තමයි අපි මෙතන කරන්නේ. ඒ සඳහා අපි දියර පොහොර වර්ග කිහිපයක් භාවිතා කරනවා. ඒකට අපි ගැඩවිලි දියර කියලා එකක් භාවිතා කරනවා. එතකොට අපි
මේ කාබනික ගොවිතැනේදී අපි කරන්නේ කෘමි සතුන් මරණ එක නෙමෙයි. කෘමි සතුන් පළවා හරින එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා ඒවා පළවා හරින එක එක බෙහෙත් වර්ග අපි හදාගෙන තියෙනවා. ඒක නුවන් ඕක මේ වගා පවත්වන්න යන්නේ ඔබ විසින්ම මේ ඔබේ ගොවිපළ තුලදී සාදා ගන්නලද කොම්පෝස්ට් සහ මීට අමතරව භාවිත කරන දියර පොහොර වර්ග. අතර මේවා ඔබ භාවිත කරන්නේ කෘමි නාශක නෙමෙයි කෘමි විකර්ෂක වශයෙන්. මේ දෙකම භාවිත කරලා ඔගේ පසට පණ දෙන ගමන් පසට පෝෂණය දෙන ගමන් ඉතාමත් පරිසරයට යහපත් කාබනික ගොවිපළක් විතර පවත්වන්න යනවා. අප දැන් රැඳී සිටින්නේ දියතලාව බෙලිපොළ සදෘශ්‍ය වනවගාව තුළ පිහිටි පැළතාවන තුලයි. මේ පැළතාවන භාරව ක්‍රියා කරන්නේ රමේෂ් රාජා මහත්මයා. රමේෂ් රාජා මහත්මයා අපිට පැහැදිලි කරන්න මේ වනවගාව තුළ මේ තියෙන පැළතාවනෙන් සිදුවන කාර්යභාරය අපිට කෙටියෙන් පැහැදිලි කර දෙන්න. මේක අපි ඇන්ලොක් පොරස්ට් එකෙන් සම්බන්ධව නේසරි වෙන්නේ. ගොඩක්ම මේ පොර රනිල් ඩොක්ටර් සේනානායක මහත්තයා තමයි මේ දේවල් අපිට ගොඩක් දැනුවත් කළ දුන්නේ. එතකොට මේකේ කරන්නේ පොරස්ට් එකේ තියෙන පැල වර්ග. එතකොට මේ ඌට මේවා මේ ඔක්කොම මේතනින් තමයි අදලා පැල ටික අපි එතනට ගිහින්ලා ඒ කියන්නේ අදහස් කරන මේ වනවගාව තුළ තියෙන විශාල ශාක වලින් වැටිලා පැලවෙන පැල සහ ඇට එකතු අරගෙන මේක පැල කරලා ඒ පැල පවත්වන්න යන තවන්න රැඳී සිටින්නේ. මේකින් ඔයගොල්ලෝ මේක වනවගාව තුල පැල සිටීම සිද්ධ කරනවද? ඔව් අපි මේ වනවගාව ඇතුළට පැල හදනවා. අපිට තව සමහර වෙලාවට අපේ මේකෙන් කොයින් මාකට් ප්‍රොජෙක්ට් එකක් આવත් අපි එළියෙත් ඔයගොල්ලෝ මෙතන මේ ආයතනවල සම්බන්ධව එන පිට ආයතන වලට මේ පැළතාවනෙන් නිෂ්පාදන පැල ටික අපි පැල එකක් දෙයක් අපි හදනවා. ඔව්. නිදහසින් පස්සේ දල වශයෙන් අපි දැන් අවුරුදු 70ක් විතර ගත කරලා තියෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද අපිට මාධ්‍යයට ඇවිල්ලා මේක සංවර්ධනය කරනවා සුරපුරක් කරනවා කියලා කියපු මං හිතන්නේ මේ මංකොල්ලකාරයන්ගේ හපංකම් ගැන තමයි ටිකක් අපි අද කතා කරේ. ඒකට එරෙහි වෙච්ච කොන්ද පණ තිබිච්ච සැබෑ යකඩ මිනිස්සෙක්ව තමයි අපි අද හම්බුනේ. බොරු යකඩ මිනිස්සු නෙමේ ඇත්ත යකඩ මිනිස්සෙක්. එතුමා මේ කරපු පින්කමට අපි ඔබතුමාට නිරෝගී සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපිත් එක්ක එකතු වුණාට බොහොම පිං.